හරි අයගොල්ලෝ දුවේ පොතේ අපි අද සාකච්ඡා කරන්නේ කුලක පාඩම. මම ඊට ඉස්සෙල්ලා වීඩියෝ එක මගින් සාකච්ඡා කරා 6 සහ 7 ශ්‍රේණිය වලට අදාළ පාඩම් මාලාව කුලකවල. අද මම සාකච්ඡා කරන්නේ 8 ශ්‍රේණියේ 19 වෙනි පාඩමත් 9 වෙනි ශ්‍රේණියේ 22 වෙනි පාඩමත් එකට කැටි කොට මේ පාඩම නිර්මාණය කරන්නේ. ඒකට හේතුව තමයි 8 ශ්‍රේණියේ දරුවන් ඉන්නේ අවුරුද්ද අවසානයේ උන් 9ට ආයුතුයි. ඉස්කෝල තිබුණත් නැතත් එහෙම සිද්ධ වෙන්නේ. 9 ශ්‍රේණිය ළමයින්ට මේ කොටස වැදගත් වෙනවා. ඒ අතරතුර කියන්න ඕනේ ඇත්තටම මේ කතාවට අමතරව 10 සහ 11 ශ්‍රේණි වල අයට කුලකවල මූලික සිද්ධාන්ත සකස් වෙන්නේ මේ කොටස් එක. ඒ නිසා ඒගොල්ලෝ අනිවාර්යයෙන් මේ වීඩියෝ එක නරඹන්න. ඒ වගේම විශේෂ පණිවිඩයක් කියනවා ඔයගොල්ලන්ට බලන්න මේ අපේ YouTube එක නරඹන අයට තාමත් අපිට ඒක සම්බන්ධ වෙලා නැත්නම් අපි WhatsApp group එකක් හදලා තියෙනවා. මැත්ස් වල ටෙලිග්‍රෑම් group එකක් තියෙනවා අපේ. ඒගොල්ලන්ට සම්බන්ධ වෙන්න පුළුවන් අපිත් එක්ක ලංකාපුරා ඉන්න ඕනම ළමයෙකුට නොමිලේ අපි ගණිතය උගන්වන්නේ. ගණිතය ඇතුළේ විෂයන් කීපයක් උගන්වනවා. මෙන්න මේ ටෙලිෆෝන් නම්බර එකට WhatsApp message එකක් කරනවාම අපිට පුළුවන් ඔයගොල්ලෝ ඒ group එකට add කරන්න 31යි 33යි 37 මෙන්න මේ නම්බර එකට WhatsApp message එකක් දාන්න. ඊට පස්සේ පුළුවන් ඔයගොල්ලන්ට අපිත් එක්ක නොමිලේ ඔන්ලයින් ඉගෙන ගන්න අවුරුද්ද පුරාවටම යා දාලා 6 සිට 11 දක්වා සියලුම දරුවන්. රයිට්? එතකොට අපි යමු පාඩමට. ඔයගොල්ලෝ අස්තරම දන්නවා කුලකයක් කියන්නේ මොකක්ද කියලා. කුලකයක් කියන්නේ නිශ්චිතව හඳුනාගත හැකි වස්තුන් සමූහයක්. එහෙම නැත්නම් කණ්ඩායමකට අපි කියන මොකක්ද මේ පොතේ කුලකයක් කියලා. දැන් මම උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම ඔබ දැන්ටමත් දන්නවා කුලක 7 වසරේදී ඉගෙනගත්ත දැනුමින් කුලක ලියා දක්වන්නේ අපි සංගල වරහන් නැති. කුලක ලියා දක්වන්නේ අපි සංගල වරහන් ඇති. එතකොට අපි හිතමු කුලක නම් කරන්න පාවිච්චි කරන්නේ ඉංග්‍රීසි භාෂාවේ කැපිටල් අක්ෂර. A B C D වලම කැපිටල් අක්ෂරයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒත් අපි ගත්තොත් එහෙම මෙන්න මේ වගේ කුලකයක්. 1 සිට 5 දක්වා සංඛ්‍යා. 1 සිට 5 දක්වා සංඛ්‍යා. දැන් මේක අපිට නිශ්චිතව අඳුර ගන්න පුළුවන් නේ. මේක අපිට නිශ්චිතව අඳුර ගන්න පුළුවන්. 1 සිට 5 දක්වා සංඛ්‍යා. අපි දන්නවා ඒක. නේ? එතකොට අඳුර ගන්න බැරි නම් ඒක කුලකයක් වෙන්නේ නැහැ. නිශ්චිතව අඳුර ගන්න පුළුවන් කණ්ඩායමක් හෝ සමූහයක් තමයි අපි කුලකයක් කියලා කියන්නේ. මම මෙන්න මේ විදිහට ලියුවා 1 සිට 5 දක්වා සංඛ්‍යා. හරි? දැන් මේකේ මෙන්න මෙහෙම ලියුවා 1 2 3 4 5 තමයි මේ කුලකයට අදාළ අවයව ටික. නේ? ඒ කියන කුලකයට අදාළ අවයව ටික තමයි මේ තියෙන 1 2 3 4 5 කියලා කියන්නේ. ඒ කියන්නේ මේ විස්තර කරපු කුලකේ අපි වෙන් කළ එකිනෙක ගත්තාම යාට අපි කියන අවයවයක් කියලා. අපි වෙන් කළ එකිනෙක ගත්තාම යාට කියන මොකද්ද? අවයවයක් කියලා. එතකොට මේ ලියලා තියෙන්නේ අපි අවයව ලියා දැක්කේදී ලියන්නේ අනිවාර්යයෙන්ම සංගල වරහන් ඇතුලේ. ඒ වගේම ඒ අතර අර කමාව පාවිච්චි කරන්න ඕනේ. හරි කමාවක් පාවිච්චි කරන්න ඕනේ. මෙන්න මේකට පුතේ අපි කියන්නේ මේ වචනේ ලියා දක්වන එකට කුලක විස්තර කරනවා කියලා. විස්තර කිරීම. කුලක දක්වන ආකාරය, ඉදිරිපත් කරන ආකාරය විස්තර කිරීම. මෙන්න මේකට කියන මේ අවයව ලියා දක්වන එකට සංගල වරහන් ඇතුලේ ලයිස්තුගත කිරීම. ලයිස්තුගත කිරීම. අවයව ලියා දක්වන සංගල වරහන් ඇතුලේ වගේම විස්තර කරනවා වචනේ ලියා දක්වන එක. ඊට අමතරව ඔබ දන්නවා ඉංග්‍රීසි ජාතික ජෝන් වෙන් කියන තරත්තා සංවෘත රූපයක් ඇතුලේ කුලක ලියා දක්වන එකට ඒකත් කුලක ලියා දක්වන එක ආකාරයක්. රයිට්? මේ අවයව ටික අපිට මෙහෙම ලියන්න පුළුවන්. 1 2 3 4 5. මෙන්න ඊතලයක් දාලා අපි පෙන්නනවා ඒ කියන කුලක. හරි? එහෙනම් කුලක ලියා දක්වන ආකාර 8 සහ 9 ශ්‍රේණි සඳහා වෙන් සටහන් නැත්නම් වෙන් රූප සටහන්. වෙන් රූප සටහන්. හරි? 8 සහ 9 ශ්‍රේණි සඳහා තියෙන ආකාර තුනක්. මේක 7 දිත් ඔබ ඉගෙන ගන්න. මොකද්ද? විස්තර කිරීම, ලයිස්තුගත කිරීම සහ වෙන් රූප සටහන්. හරි? මම නැවත කියන්නම්. මතක් කරගන්න. නිශ්චිතව හඳුනාගත හැකි කණ්ඩායමක් හෝ සමූහයක් තමයි පුතේ කුලකයක් කියලා කියන්නේ. හඳුනා ගන්න පුළුවන් වෙනවා. වෙන් කර දක්වන්න පුළුවන් වෙනවා. එහෙම නැත්නම් යා කුලකයක් වෙන්නේ නැහැ. එතකොට මෙන්න මේ විදිහට කුලක ඉදිරිපත් කරන්න පුළුවන්. මොකද්ද? විස්තර කරා, ලයිස්තුගත කරා, වෙන් රූප සටහන්. සාමාන්‍ය පෙළේදී අපිට 10 11 පන්තිවලදී තව කුලක ඉදිරිපත් කරන ආකාර එකක් එනවා.
ඒකට අපි කියනවා ජනන ක්‍රමය කියලා. මම ඇත්තට මේ 10 11 ළමයින්ගේ වීඩියෝ එකක් වෙනම මීට ඉස්සෙල්ලා YouTube එකට දාලා තියෙනවා. ඒකෙදි මම ඒක විස්තර කරලා තියෙනවා. රයිට්. හැබැයි ඔබ 10 11 මේක නරඹන්න ඔබේ මූලික සිද්ධාන්ත තහවුරු කරගන්න ඕන නිසා. රයිට්. මෙන්න ඉදිරිපත් කරා ආකාර 3යි මම කිව්වා තවත් ආකාරයක් තියෙනවා සාමාන්‍ය වෙලට ඒකට අපි කියන්නේ ජනන ක්‍රමය කියලා. එතකොට දුවේ පුතේ මෙන්න මේ විස්තර කිරීම ලයිස්තු ගත කිරීම රූප සටහන් ඉදිරිපත් කරන ආකාරයට මම අඳුන්වලා ඊට පස්සේ මම කතා කරනවා කුලකයක අනේකත්වය ගැන. කුලකයක අනේකත්වය ගැන. මේ බලන්න. අපිට තියෙනවා මෙතන ඒ කුලකයේ අවයව පහක්. කිසියම් කුලකයක අඩංගු අවයව ගණන අපි කියනවා ඒකට මොකද්ද? ඒ කුලකයේ අනේකත්වය කියලා. කවුද? අනේකත්වය. වචනේ. අනේකත්වය කියන්නේ මොකද්ද? එහෙනම් කිසියම් කුලකයක අඩංගු අවයව ගණන. ඒක කුලක භාෂාවේදී ලියා දැක්වීමේදී අපි ලියන්නේ මෙන්න මෙහෙම. අදාළ කුලකයේ ඉදිරියෙන් සිම්පල් n අක්ෂරේ පාවිච්චි කරනවා. දොළ පුතාලා ගොඩක් අය මේක කැපිටල් n ලියන අවස්ථා තියෙනවා. ඒ මොකද කරන්නේ? සිම්පල් n අක්ෂරය තමයි පාවිච්චි කරන්නේ. එහෙනම් මේකේ මොකක්ද? අවයව ගණන. නේ? ඒ කුලකයට අදාළ අවයව ගණන. එයාට තමයි ඒ කුලකයේ අනේකත්වය කියලා කියන්නේ. එහෙනම් ඒක උත්තරේ කියන්නේ. පහයි. තොර අවයව ගණන අනේකත්වය ලියද්දී මතක තියාගන්න අපි එයාට සංගල වරහන් ලියන්නේ නැහැ. අවයව ලියා දැක්වද්දී තමයි අපි සංගල වරහන් පාවිච්චි කරන්න ඕනේ. right. then තව විස්තර කිරීමක් මම මේකම කරනවා. මෙන්න මෙහෙම ලියුවොත් එහෙම මේ බලන්න ඕන අනේකත්වය මම විස්තර කරා. දැන් මෙහෙම ලියුවොත් එහෙම. නේ? ඔන්න ඔහොම. මෙන්න මේ සංකේතය මේ ඒ කුලකයට අදාළව මම ලියුවොත් මම ලියනවා 2 මේ විදිහට සංකේතය ලියලා ඒ කියලා. මොකද මේ කියන්නේ? 2 කියලා කියන්නේ ඒ කුලකයේ අවයවයක් ඒ කුලකයේ අවයවයක් කියන එක මේ කියන්නේ. හරිනේ? 2 කියලා කියන්නේ ඒ කුලකයේ අවයවයක්. දැන් එතකොට දුවේ පුතේ අපි මෙතන ලියුවොත් 6 කියලා නැත්නම් 7 කියලා මෙන්න මෙහෙම වෙනවා. මොකක්ද මේ කියන්නේ? 7 කියන්නේ ඒ කුලකයේ අවයවයක්ද? නෑ. එහෙනම් අවයවයක් මේ විදිහටයි ලියන්නේ. අවයවයක් නොවේ නම් අපි මේ වගේ අලයිරකින් එක කපනවා. අවයවයක් අවයවයක් නොවේ. right. දැන් මම යනවා ඊළඟට කතා කරන්න කුලක වර්ග ගැන. කුලක වර්ග ගැන. අපි දැන් මේ කුලක අඳුරගත්තා. කුලක ඉදිරිපත් කරන ආකාර ගැන කතා කරා. අනේකත්වය ගැන කතා කරා. ඒ වගේම අවයවයක් වේ සහ අවයවයක් නොවේ කියන එක විස්තර කරා. මතක තියාගන්න අවයවයක් නොවේ කියන්නේ හැමදෙස්සෙම අර අවයවයක් මේ හරි නොවේ හරි කියන්නේ හැමදෙස්සෙම මේ අදාළ කුලකයේ ලියන්නේ මේ පැත්තේ. තමන්ගේ දකුණු අත පැත්තේ. අවයවය තමයි මේ පැත්තෙන් ලියන්නේ. පැහැදිලි? අවයවයක් මේ හරි නොවේ හරි ලියද්දී අදාළ අවයවය තමයි මෙතන ලියන්නේ. කුලකයේ ලියන්න ඕන තමන්ගේ දකුණු අත පැත්තේ. වම් පැත්ත සහ දකුණු අත පැත්ත පටලවා ගන්න අමතක වෙන නිසා. දුල පුතාලට මම කුලක වර්ගයටද තමයි මේක කතා කරන්න උදාහරණ කීපයක් දෙමින් මේ බලන්න. කුලක වර්ග මේක තමයි වැදගත්ම මාතෘකාව මේ යටතේ තියෙන්නේ. පළවෙනි එක දුවේ පුතේ සර්වත්‍ර කුලකය. සර්වත්‍ර කුලකය. මතක තියාගන්න එයාව අපි දක්වන්නේ එන්න මේ ඊ සංකේතේ. මේ මම ඊ ලියන විදිය හොඳේ. මේ ඊ සංකේතේ. ඒ වගේම ජෝන් වෙන් කියන ඉංග්‍රීසි ජාතික ගණිතඥයා වෙන් රූප සටහන් වලින් සර්වත්‍ර කුලකයේ දැක්කේ මෙන්න මේ. ඍජු කෝණාශ්‍රය හැඩදී ඒකේ. සමහර විට ඔය ප්‍රශ්න කරද්දී සමචතුරස්‍ර ආකාර හැඩදකින් ඉදිරිපත් කරනවා නේද? ඔබ මේ කොටුවක් කියලා හිතාගත්තා මාළි. සමචතුර මේක මත තමයි මේක ලියන්නේ. හැබැයි මේක මත තමයි මේක විස්තර වෙන්නේ. එතකොට අපි කියන සර්වත්‍ර කුලක අපි තාම කතා කරන්නේ මොකක්ද කියන්නේ? ඔන්න හිතන්න ඔබේ පාසලේ ඉන්න 7 ශ්‍රේණිය ළමයි. 7 ශ්‍රේණිය. පල්ලෙහාපන්තිමට පටන් ගමු. 6 ශ්‍රේණිය ළමයි. 8 ශ්‍රේණිය ළමයි. 9 ශ්‍රේණිය ළමයි. 10 11 මේව 12 13 ශ්‍රේණිය වල ළමයි. මේ ඔක්කොම කවුද පුතේ ගත්තාම කියන්න පුළුවන් කවුද ළමයි. හරි? වෙන වෙන වශයෙන් අපිට කියන්න පුළුවන් 6 ළමයි 7 ළමයි 8 ළමයි 9 ළමයි 10 ළමයි 11 ළමයි 12 ළමයි සහ 13 ළමයි කියලා. හැබැයි මේ ඔක්කොම පොදුවේ ගත්තාම දෙන පොදු නම මොකද්ද? ළමයි. හරි? එහෙනම් කිසියම් කුලක සමූහයකට දෙන පොදු නාමය
අවයව සියල්ලටම දෙන පොදු නාමයට අපි කියන කවුරු කියලාද? සර්වත්‍ර කුලක. මම තාම පහසු කරන්න. දැන් ඔබ දන්නවා පත්තර තියෙනවා නේ? දිවයින ලංකාදීප ඔයාගේ පත්තර ලිස්ට් එකක්ම කියන්න පුළුවන්. චූටි බබා බිරිඳ සතුට අරලිය මම අම්බාලා කියයි ගන්න පුළුවන් පත්තර. මේ ඔක්කොටම කියන්නේ කවුරු කියලාද? පුවත්පත්. මේ සියලු දෙනා අයිති විශාල කුලකයක් තියෙනවා නේ? අන්නේ විශාල කුලකයට කියනවා දුවේ පුතේ අපි මොකක් කියලාද එහෙනම්? සර්වත්‍ර කුලකය කියලා. මම හිතනවා දැන් පැහැදිලිද සර්වත්‍ර කුලකය කියන්නේ මොකක්ද කියලා. හරි? දැන් අපි දෙවන කුලක වර්ගයකට කතා කරමු. සර්වත්‍ර කුලකේ කතා කරමු. මේ වෙන සතහනකින් අපි මේ වගේ ඍජු කෝණාශ්‍රය හැදෙති කොටුවකින් තමයි දක්වන්නේ. හරි? සමහර තැන්වල සමචතුරාශ්‍රය දෙපැත්තට වැඩි පාවිච්චි කරන්නේ මොකද්ද අපි? ඍජු කෝණාශ්‍රය හැදෙති කොටුවක්. එතකොට මොන දෙවෙනි කුලක වර්ගයේ පරිමිත අපරිමිත පරිමිත හා අපරිමිත කුලක. පරිමිත හා අපරිමිත කුලක. right? දැන් මේ පරිමිත හා අපරිමිත කුලක කියලා කියන්නේ දුවේ පුතේ මතක තියාගන්න නිශ්චිත අවයව සංඛ්‍යාවක් තියෙනවනේ. හරි? සීමා සහිත අවයව සංඛ්‍යාවක් තියෙනවා අපි කියනවා යාළුවා පරිමිත කුලකයක් කියලා. දැන් අපි අර ඉස්සෙල්ලා ගත්ත කුලකේ මේ බලන්න. 1 2 3 4 5. අවයව අපි දන්නවා නිශ්චිතයි. සීමාවක් තියෙනවා. අන්න එහෙනම් අපි ආද කියන්නේ කවුද? පරිමිත කුලකයක්. ඔකම අනිත් පැත්ත තමයි අපරිමිත කියලා කියන්නේ. අපරිමිත කුලකයක් කියලා කියන්නේ සීමා රහිත අවයව සංඛ්‍යාවක් තියෙන කුලකවල. මොනවටද? සීමා රහිත අවයව සංඛ්‍යාවක් තියෙන කුලක. එතකොට අපිට කියන්න පුළුවන් මේ බලන්න. ඉරට්ට සංඛ්‍යා. ඉරට්ට සංඛ්‍යා. ඉරට්ට සංඛ්‍යා. හරි? ඉරට්ට සංඛ්‍යා. සීමාවක් තියනවද? 2 4 6 8 10 100 150 මේ දෙකෙන් බෙදන සංඛ්‍යා ලියන්න පුළුවන් ඕන තරම්. අනන්තය දක්වා. සීමා රහිතයි. එහෙනම් සීමා රහිත අවයව සංඛ්‍යාවක් තියෙන කුලක වලට දුවේ පුතේ අපි කියනවා මොනවා කියලාද? අපරිමිත කුලක කියලා. ඒක අපරිමිතයි. සීමාවක් දක්වන්න බැහැ. පැහැදිලි? right. දැන් බලන්න ඔය අතරතුර තව තුන්වන කුලක වර්ගයේ මම මේ දෙකම එකට අරන් කතා කරේ. පරිමිත හා අපරිමිත කුලක. මම තුන්වෙනි කුලක වර්ගය ඔබට ඉදිරිපත් කරනවා අභිශූන්‍ය කුලක. කවුද? අභිශූන්‍ය කුලක. අභිශූන්‍ය කුලක. මොනවද මේ අභිශූන්‍ය කුලක කියලා කියන්නේ? මම මෙහෙම කියන්න උදාහරණයක් විදිහට හිතන්න. 1 5 අතර 10 ගුණාකාර 10 ගුණාකාර දැන් 1 5 අතර 10 ගුණාකාර තියනවද? නැහැ. 10 ගුණාකාර කියන්නේ 10න් බෙදෙන සංඛ්‍යා. එහෙනම් දුවේ පුතේ අවයව කිසිවක් නොමැති කුලක අපි කියන්නේ කවුරු කියලාද? අභිශූන්‍ය කුලක කියලා. මොන කුලකද ඒවා? අභිශූන්‍ය කුලක. එතකොට මෙන්න මෙහෙම ලියන්න පුළුවන් එයාව. බිඳුව ගහලා ඇලයිරක් ගන්න. මේකට කියනවා 5 අභිශූන්‍ය කුලකයේ සංකේතය. එහෙම නැත්නම් ඔබට පුළුවන් අවයව කිසිවක් නැති හන්දා සංගල වරහන් දෙකක්ෙන් දාලා හිස් බව. කවුවත් නැහැ. අවයව තියෙනවා නම් ඒ බැලිය. නා අභිශූන්‍ය කුලකේ මෙහෙම ඉදිරිපත් කරන්න පුළුවන්. 5 වලිනුත් පුළුවන් සංගල වරහන් දාලා හිස්ව තියන්න පුළුවන්. right? කොහොමද අභිශූන්‍ය කුලක ගැන කිව්වා. right. ඔන්න දැන් ඊළඟට මම කියනවා කුලක වර්ගයකට හතරවෙනි කුලකය සමාන කුලක. මේ ඉස්සෙල්ලා වගේ YouTube එකේ තියෙන මේ පොඩි කොටසක් සමාන කුලක කියලා. මේ කොටසම මම අරන් කරන්නම්. සමාන කුලක. මේ බලන්න. මම A කියලා ගන්නවා. මම කැමති අක්ෂරයක් පාවිච්චි කරන්න පුළුවන්. මම මේ A කියලා ගත්තා. right? එතකොට බලන්න මම ඒ වල ලියනවා කුලක කියන වචනේ. හරි? කුලක කියන වචනයක් අරගෙන.
නැත්නම් මෙහෙම හිතන්න 1 2 3 1 2 3 right එතකොට B කුලකයේ තියෙනවා 3 2 1 මේ A කුලකයේ තියෙන අවයව එහෙම් පිටින්ම B කුලකයේ තියෙනවා. එහෙනම් අපි කියනවා A කුලකය සමානයි කවුද? B කුලකය. A කුලකය සමානයි B කුලකය. මොකෝ මේ අවයව තියෙන සියල්ල මේකේ තියෙනවා. මම අර ඉස්සර කියපු කතාවේ බලන්න. A කුලකය ගන්නවා මම කුලක කියන වචනේ අක්ෂර. කුලක. මේ බලන්න. A කුලකය හිතනවා මම එහෙම කියනවා. තව D කියන කුලකයක් මම ලියනවා කකුල කියන වචනේ අක්ෂර. කකුල. හරි. දැන් එහෙනම් මේ බලන්න A වල තියෙනවා පුයන්න ලායන්න කයන්න D වලක් තියෙනවා කයන්න පුයන්න ලායන්න දෙකම එකයි. නේ? අවයව මේ A තියෙන අවයව එහෙම් පිටින්ම D වල තියෙනවා. එහෙනම් අපිට ලියන්න පුළුවන් කවුද? A කුලකයේ සමානයි D කුලකය. එහෙනම් අන්න එවලියමට අපි කියනවා මොනවා කියලාද දුවේ පුතේ? සමාන කුලක කියලා. right. දැන් බලන්න මම මේ මාතෘකාව 4 වෙනි කුලක වර්ගය අපි කතා කරේ 5 වෙනියක් යනවා. තුල්‍ය කුලක. තුල්‍ය කුලක. හරි? මම මේ උදාහරණය මේ ගන්නවා A සහ B මේ විදිහටම බලන්න A කුලකයේ තියෙනවා 1 2 3 කියලා අක්ෂර. හරි? B කුලකයේ තියෙනවා A B C කියලා A කුලකයේ තියෙනවා 1 2 3 කියන සංඛ්‍යා. නේ? B කුලකයේ තියෙනවා A B C කියන අක්ෂර. දැන් මොකෝ වෙලා තියෙන්නේ? මේකේ තියෙනවා මේකේ නේ. හැබැයි ඔබට පේනවා අවයව ගණන සමාන. A කුලකයේ එන්නේ කුලකයේ මේ A හි අවයව ගණන අපි කියවල එකක් 3යි. B වලත් අවයව 3යි. මෙන්න මේ විදිහේ දුවේ පුතේ කිසියම් කුලකයක තියෙන අවයව ගණන තවත් කුලකයක තියෙනවා. අවයව ගණන සමාන නම් අපි ඒවට කියනවා දුවේ පුතේ මොනවද? තුල්‍ය කුලක කියලා. පැහැදිලිද? මොකද්ද අපි කියන්නේ? තුල්‍ය කුලක කියලා. ඔන්න තුල්‍ය කුලක. අවයව ගණන සමාන නම් අපි ඒවට කියනවා පොදු නම තුල්‍ය කුලක කියලා. right. දැන් බලන්න මම ඊළඟ කුලක වර්ගය ගැන ඔබට කියනවා. හරි? කීයද අපි කියන්නේ? අංක 6. අනුපූරක කුලක. කවුද අපේ කුලක වර්ගය? අනුපූරක කුලක. මොකද මේ අනුපූරකයක් කියලා කියන්නේ? මෙන්න මේ විදිහේ කතාවක් තියෙනවා. කිසියම් කුලකයකට අයිති නැති එහෙත් එම කුලකයේ සර්වත්‍ර කුලකයට අයිති කුලක තියෙනවා නම් අවයව තියෙනවා නම් අපි ඒවට කියනවා මොනවද? අනුපූරක කුලකය කියලා. දැන් වචනේ කියපු එකක් අවුල් වගේ නම් මම උදාහරණයක් ගන්නම්. මේ බලන්න. සර්වත්‍ර කුලකේ මේ විදිහට අපි ලියන්නේ. සයල වරහන් තුන දෙනවා 1 2 3 4 6. ඔන්න ඔය වගේ. දැන් ඒ කුලකය ගත්තාම ඒකේ තියෙනවා මෙන්න මෙහෙම. තන 2 3 4 මේ බලන්න මේක වෙන සටහනකින් දැක්වුවොත් කොහොමද දක්වන්නේ මේ කියලා බලන්න මෙන්න ඒ කුලකේ අපි මෙහෙම ඇන්දා පැහැදිලි කරගන්න තියෙන අවයව ලියනවා මේ 2 3 4 සර්වත්‍ර කුලකේ අනිනවා එකට පිටින් සර්වත්‍ර කුලකේ ඇතුලේ නෙමෙයි ආන්නේ මේ බලන්න සර්වත්‍ර කුලකේ කවුද 1 2 3 4 දැන් අපි 2 ලකුණු කරලා ඉවරයි සර්වත්‍ර කුලකේ මේ තියෙන සර්වත්‍ර කුලකේ ඇතුලේ නෙමෙයි ආන්නේ 3 ලකුණු කරලා 4 ලකුණු කරලා සර්වත්‍ර කුලකයේ ඇතුලේ තමයි මේ ඒ කුලකයේ තියෙන්නේ. මොකද මේකේ තියෙන අවයව සමහරක් නේ සර්වත්‍ර කුලකයේ තියෙන අවයව සමහරක් ඒවල තියෙනවා. එහෙනම් සර්වත්‍ර කුලකයේ ඇතුලේ තමයි ඒ කුලකයේ අපි යන්නේ. සමහරක් තියෙනවා. දැන් 2 3 4 සර්වත්‍ර කුලකයේ අවයව අපි අඳලා ඉවරයි. ඊට බාහිරව තියෙන්නේ කවුද? 1 සහ 6 නේ 1 6 මේ කොටුව ඇතුලේ මේකෙන් පිට ලියන්න පුළුවන්. මේ බලන්න අනුපූරකය කියන්නේ මෙන්න මේකේ. මෙන්න ඒ කුලකයට අයිති නොවන මේකේ ඒ කුලකයට අයිති නොවන ඒ තෙම කුලකයේ සර්වත්‍ර කුලකයට අයිති අවයව. කවුද?
එම කුලකේ සරලතු කුලකයට අයිති අවයව. මේ කුලකයට අයිති නැති. මෙන්න මෙයා වහන්න. 1යි 6යි. නේ? 1යි 6යි. එහෙනම් අපි කියනවා අන්න ඒහි අනුපූරකය. හවුද මේ? ඒහි අනුපූරකය. අඳුරු කරලා පෙන්නන්නේ කොහොමද මේ? එළියේ. මෙන්න මේගොල්ලෝ. එයාට අපි කියනවා විශේෂ නම A dash. ඒහි අනුපූරකයට අපි කියන නම මොකද්ද? A dash. එහෙනම් A dash සමානයි කියලා අපිට මේක ලියන්න පුළුවන්. කවුද? ඒට අයිති නොවන ඒකම කුලකේ සරලතු කුලකයට අයිති ඒවා කවුද? 1යි 6යි. හරිද? 1යි 6යි. මේ කීවෙනි එකද අපි කතා කරේ? අනුපූරක කුලක. ඔව්. 6 වෙනි එක කතා කරා. ඔන්න අනුපූරකේ මම පැහැදිලි කරා. හරි? සරලත්ව කුලකයට අයිති හැබැයි අර කුඩා කුලකයට අයිති නැති එකට අපි කියනවා කුඩා කුලකයේ අනුපූරකය. right? දැන් ළමයි හිතුවොත් එහෙම බලන්න ඔබේ පාසලේ 11 ශ්‍රේණියේ ළමයි. ඔබේ පාසලේ 11 ශ්‍රේණියේ ළමයි කියලා ගත්තොත් කවුරු හරි 11 ශ්‍රේණියේ ළමයි. මෙන්න මේක පිටින් තියනවා මේ වගේ. මේක කවුද සරලත්ව කුලකය? මේක 11 ශ්‍රේණිය. මම එළියෙන් මේක ලකුණු කරන්න 11 ශ්‍රේණිය. මම මේ තවත් පැහැදිලි කරනවා අනුපූරකය අවුල් නම්. මේ කවුද? පාසලේ ළමයි. මේක 11 ශ්‍රේණිය නම් මේ සම්පූර්ණ එක පාසලේ ළමයි නම් 11 ශ්‍රේණියේ ළමයි හැර අනිත් සියල්ල කවුද? කවුද? 11 ශ්‍රේණිය කියන කුලකයේ අනුපූරකය. අපි හිතමු මේකට අපි දුන්නා කියලා C කියලා. එහෙනම් මෙන්න මේ ප්‍රදේශයේ ඉන්නේ. මෙන්න මේ ප්‍රදේශයේ ඉන්නේ කවුද? C dash. C ටයිප් නෑ. 11 ශ්‍රේණියට අයිති නෑ. හැබැයි කාට අයිතිද? පාසලේ ළමයින්ට අයිති. සරලත්ව කුලකයට අයිති. පැහැදිලි? right. ඔනෝක තමයි පුතේ අනුපූරක කුලකයක් කියලා කියන්නේ. අපි ආව දක්වතේ හැමදෙස්සෙම මේක කියවන්නේ කොහොමද? C ගේ අනුපූරකය. C dash. A ගේ අනුපූරකය නම් අපි ලියන්නේ කොහොමද? A dash. B ගේ අනුපූරකය නම් අපි ලියන්නේ කොහොමද? B dash. D ගේ අනුපූරකය නම් අපි ලියන්නේ කොහොමද? D dash. ඔන්න අපි අනුපූරක කුලකය ගැන කතා කරා. ඒ කීවෙනි කුලක වර්ගයද අපි කතා කරපු? කීවෙනි එකද? 6 වෙනි එක. අපි 7 වෙනි එකට යමු. right? 7 වෙනි එකට යමු. හරි. ඔන්න බලන්න. මේක වැදගත්. කුලක දෙකක ඡේදන කුලකය. ඡේදන කුලකය. 7 වෙනි එක. කුලක දෙකක ඡේදන කුලකය. right? මෙන්න මෙහෙමයි. කිසියම් කුලක දෙකකට මම වෙන සටහනක් ඇඳලා ඒක පැහැදිලි කරන්න. මෙන්න මේ වගේ. අපි මෙහෙම හිතමු. වෙන සටහන ඇසුරෙන් අපි කතා කරමු. මේක A කුලකය, මේක B කුලකය, මේක සරලත්ව කුලකය. මෙතන තියෙනවා 2 4 6 8 10 12 කියලා පුතේ අවයව ටික. හරි? මේකෙන් පිටක් තියනවා කියනකො 1 5 කියලා මෙන්න මෙහෙම එකක්. වෙන සටහනක අවයව ලියලා තියෙන්නේ මේ විදියට. එතකොට බලන්න මේකේ තියෙනවා මේ ඡේදන කුලකයේ සංකේතය පුතේ ලියන්න මෙන්න මෙහෙම අස්සලාඩම වගේ. හරි? මේකේ තියෙනවා දුවේ පුතේ A කුලකයටත් අයිති B කුලකයටත් අයිති අවයව සමූහයක්. මෙන්න මෙතන. මේ බලන්න. මෙන්න මේක අපි කියන්නේ A ගේ B ගේ ඡේදය. Aටත් අයිති Bටත් අයිති. අන්න ඒකට කියනවා අපි කුලක දෙක මොකක් කියලාද? ඡේදන කුලකය කියලා. කිසියම් කුලක දෙකටම පොදු අවයව සහිත කලාපය, ප්‍රදේශය, අවයව සහිත කුලකය අපි කියන්නේ ඡේදන කුලකය කියලා. මේක අපි ලියන්නේ කොහොමද එහෙනම්? A ඡේදනය B නේ? A ඡේදනය B. දැන් මේක A ඡේදනය B සමානයි කියන්නේ කවුද? අපි ලියනවා නම් මෙන්න Aටත් අයිති Bටත් අයිති. මේ මම මේ අඳුරු කරලා තියෙන කලාපය. මෙතන තියෙන්නේ කවුද?
2යි 4යි. එහෙනම් මම ලියනවා A ඡේදනයේ B සමානයි 2,4. Aටත් අයිති Bටත් අයිති ඒවා. පැහැදිලි? කිසියම් කුලක දෙකකට අයිති පොදු අවයව සහිත කලාපය අන්න ඡේදන කලාපය අපි ඒක ලියන්නේ කොහොමද? මේකට සාපේක්ෂව නම් A සහ Bට සාපේක්ෂව නම් A ඡේදනයේදී එයාට අයිති අවයව ප්‍රමාණය 2යි 4යි. right. ඔන්න මම ඡේදනය විස්තර කරා. ඔන්න අපිට පුළුවන් තවත් උදාහරණයක් වෙන සටහනක් නැතුව පෙන්වන්න කොහොමද එන්නේ කියලා. අපි දුමු x කියන කුලකයක් තියෙනවා. එයාගේ තියෙනවා 5 10 15 20 කියලා අවයව සමූහය. y කියන කුලකයක් තියෙනවා. එයාට තියෙනවා 5 7 9 10 කියලා අවයව සමූහයක්. මේ බලන්න. x ටත් අයිති y ටත් අයිති ඒවා. බලන්න. මේ x ටත් අයිති y ටත් අයිති 5. 10ත් එහෙමයි x ටත් අයිති y ටත් අයිති. එහෙනම් අපි ලියන්නේ x ඡේදනය y. x ඡේදනය y. නේ? ඡේදන සංකේතය මේ විදිහට. හරි? කවුද අපි හැම හැටියට ලියන්නේ? 5කම 10. x ඡේදනය y 5කම 10. හරිනේ? x කුලකටත් ඇති y කුලකටත් ඇති. පොදු ප්‍රදේශය ඡේදන ප්‍රදේශය කියලා කියන්නේ ඒ. right. මම කුලක අංක 8ට යනවා. බලන්න. කුලක අංක 8ට. කුලක දෙකක ඡේදනය නෙමෙයි කිව්වේ. මම කියනවා දැන් කුලක දෙකක මේලය කියලා. මේ ඡේදනයේ අනිත් පැත්ත තමයි මේලය. මේ මෙන්න මෙහෙම සංකේ. හරියට යු අකුර වගේ. මේලය. හරි? දුවේ පුතේ අපි ආපහු කුඩා වෙන සටහනක් අඳුම ඒකට අර වගේ මට ඒ රූප සටහනෙම පැහැදිලි කරන්නත් තිබුණා. කමන්නේ. අපි හිතමු මෙහෙම. මෙතන තියෙනවා 6 12. මෙතන තියෙනවා 3 9. right? මෙතන තියෙනවා 4 8. මෙන්න මම සුපුරුදු අක්ෂර දෙක ගන්න කැපිටල් A කැපිටල් B. ඔයගොල්ලන්ට වෙන අක්ෂර දාගත්තත් ප්‍රශ්නයක් නැහැ. මේක සර්වත්‍ර කුල. මේක 12 15 තිබුණත් එකයි නැතත් එකයි එළියෙන් එන්නේ ඈ. ආගල මේලේ කියන්නේ මොකක්ද කියලා. කුලක දෙක. කිසියම් කුලක දෙකක මේලේ කියන්නේ දුවේ පුතේ ඒ කුලක දෙකට අයත් වන්නා වූ සියලුම අවයව. පැහැදිලි කරන්නේ? ඒ කුල දෙකට අයත් වන්නා වූ සියලුම අවයව කියන්නේ වෙන්නේ. මෙන්න මේ ප්‍රදේශයටත් අයිති. මේකටත් අයිති. මෙන්න මේ ප්‍රදේශයටත් අයිති ඔක්කොම. මෙන්න මේ දෙක ඇතුලේ තියෙන ඔක්කොම. අපි ලියමු. ඒක ලියන්නේ මෙන්න මෙහෙම. මේ බලන්න. A මේලය B සමානයි. සගල වරහන් ඇතුලේ කවුද? 3 පිළිවෙලට ලියන්නේ යන්නේ කුඩා එකේ ඉඳලා 3 4 6 9 8 12 මේ දෙක ඇතුලේ තියෙන ඔක්කොම 3 4 6 8 9 12 ඒ මේලේදී 3 4 6 9 අයිගව 3 නෑ සෝරි 8 අපි පිළිවෙලට ලියුවොත් 8 9 12 සමාදාන ලිය. ඔන්න මේ මේලේදී Aටත් අයිති Bටත් අයිති සම්පූර්ණ අවයව අපි කියන්නේ කවුරු කියලාද? මේලය කියලා. අපි සම්පූර්ණ කියන්නේ කවුරු කියලාද? මේලය කියලා. right. අපි මේ කරේ කීවෙනි එකද? මේක 7 නෙවෙයිනේ. 8 වෙනි එක තමයි අපි සාකච්ඡා කරන්නේ. කුලක දෙකක මේලය. right. දැන් බලන්න ඊළඟ කුලක වර්ගය මම ඔබට කියන මොනවද කියලා. වියුක්ත කුලක. වියුක්ත කුලක. වියුක්ත කුලක. right? මොනවද මේ වියුක්ත කියලා කියන්නේ? වියුක්ත කියලා කියන්නේ දුවේ පුතේ වෙන්වුණු කියන. වියුක්ත කියන්නේ මොකද්ද? වෙන්වුණු. ඒගොල්ලන්ට ඡේදනයක් නැහැ. මේ බලන්න. අපි ගන්නවා මෙහෙම. C කියලා කුලකයක්. හිතන්න. අවයව තියෙනවා මෙහෙම. 2 3 5 කියලා. D කියලා කුලකයක් ගන්න. එයාට අවයව තියෙනවා 1 4 6 කියලා. මේ බලන්න. C කුලකයේ තියෙන අවයව එකක්වත් D කුලකේ නැහැ. වෙනසට කරනකොට මේක අපි කොහොමද ලියන්නේ? මේ C වෙනම.
D වෙනද? නේ සාරාතුල වලඳොත් එතන මේව වෙන්ගුණු අර්ථය. වියුක්තයි. හරි? අපි මෙයා C කිව්වොත් C දෙන්නේ කවුද? 2යි 3යි 5යි. අනිත් එක D නම් එයාට එන්නේ කවුද? 1 4 6. එනවා ඔබට පැහැදිලි. කුලක දෙකක ඡේදනයක් නැත්තම් ඡේදනය අභිශූන්‍ය වෙලාවට. කුලක දෙකක ඡේදනය අභිශූන්‍ය කියන්නේ මොකද්ද? අවියව කිසිවක් නැති වෙලාවට අපි කියන්නේ කවුරු කියලාද? වියුක්ත කුලක කියලා. කුලක දෙකක් වෙන්ව පවතින වෙලාවට අපි කියන්නේ කවුරු කියලාද? වියුක්ත කුලක කියලා. right? වියුක්ත කුලක කියලා. අංග කීයද අපි කතා කරේ? 9. වියුක්ත කුලකයන්ද අපි කිව්වේ අංක 9 දුවේ පුතේ. right. දැන් ඔයාලට මම කතා කරන අවසාන කුලක වර්ගය. මේ බලන්න. අවසාන කුලක වර්ගය. ඇත්තටම මම මෙතනදී මේ පාඩමේ මූලික දේවල් තමයි සාකච්ඡා කරන්නේ. සිද්ධාන්ත කොටස්. ඊට පස්සේ අපි උදාහරණ අරගෙන ගැටලුවක් කතා කරමු. right. මේ බලන්න. ඔබේ පෙළ පොතේ මේ සම්බන්ධ ඕන තරම් උදාහරණ තියෙනවා. ඔබ මේ සිද්ධාන්ත කොටස් ටික ඔළුවට දාගත්තා නම් ඔබට පුළුවන් අර මම කියපු 8 වසරේ 19 වෙනි පාඩම 9 වසරේ 22 වෙනි පාඩම සම්පූර්ණ කරන්න. ඒ වගේම අපොස සාපේලාමයිට මූලික සිද්ධාන්ත කොටස් ටික නැවත මතක් කරගෙන අභ්‍යාස සඳහා යොමු වෙනවා. 10 වෙනි කුලක වර්ගයේ උපකුලක. මෙන්න මේවයි සංකේතේ. අනේක අර ඡේදනයේ මේලේ වගේම අස්වලාඩමක් වගේ. right? C අකුරට වඩා ටිකක් දිගයි. මෙහෙම හිතන්න. A කියන කුලකයක් තියෙනවා. අපි ගමු 2 4 6 8 10. B කියන කුලකයක් තියෙනවා. එයා ළඟ තියෙනවා 2 6 8 කියන අවයව. හොඳින් නිරීක්ෂණය කරන්න කුලක දෙක. හොඳින් නිරීක්ෂණය කරන්න කුලක දෙක. A කුලකයේ තියෙන සමහරක් අවයව B කුලකයේ තියෙනවා. A කුලකයේ තියෙන සමහරක් අවයව B කුලකයේ තියෙනවා. අන්න එහෙමනම් අපි කියනවා එවැනි කුලක අවස්ථාවේදී A කුලකයේ උපකුලකයක් තමයි කවුද? B. කිසියම් කුලකයක තියෙන අවයව කීපයක් තව කුලකයක තියෙනවා නම් අපි කියනවා ඒ තියෙන කුලකයේ ආරම්භක කුලකයේ උපකුලකයක්. කියලා දුවේ පුතේ මෙයා මෙහෙම ලියන්න. මේ බලන්න. මෙන්න මෙහෙම. මෙහෙම ලියුවා මේකේ අර්ථය තමයි A කුලකයේ උපකුලකයක් තමයි B. නැත්නම් B A හි උපකුලකයක් වේ. B A හි උපකුලකයක් වේ. මොකද හේතුව? A කුලකයේ තියෙන සමහරක් අවයව B කුලකයේ තියෙන නිසා. right? B කුලකයේ තියෙන නිසා. සමහර අභ්‍යාසවල ඔයගලන්ට තියෙන දුවේ පුතේ සමහර අභ්‍යාසවල උපකුලක ගණන සොයන්න. ඇත්තටම ඔබ ඒක දැනගෙන ඉන්න ඕන. උපකුලක ගණන සොයන්න. right? දැන් අපි ලියපු එක නම් මේ මෙන්න මෙහෙම නෙළුවේ. මොකද මේකේ අර්ථය උනේ B A හි උපකුලකයක් වේ කියන එක. හරි? එතකොට මේක අපි වඩාත් විස්තර කරොත් තව පොඩක් ඉස්සරහට ගිහිල්ලා මෙන්න මේ වගේ උදාහරණයක් ගන්න. A කියන කුලකයේ තියෙනවා අවයව මෙන්න මේ 1 2 කියලා. අපෙන් අහුවොත් උපකුලක ගණන හොයන්න. මම මේ කෙටි ක්‍රමයක් උගන්වනවා. මම වෙනම විස්තර කරන්නම් මේක. උපකුලක ගණන හොයන්න කෙටිම ක්‍රමය තමයි ඒකට මෙන්න මෙහෙම ගන්න. අවයව ගණන n උපකුලකයක මේ කුලකයක අවයව ගණන n කුලකයක උපකුලක ගණන දැක්කන්නේ පුතේ n වල දෙවෙනි බලය. මේ බලන්න. දැන් මෙන්න මේ කුලකයේ උපකුලක ගණන දැක්කන්නේ n වල දෙවෙනි බලය. n කියලා කියන්නේ කවුද? මේකේ දෙන අවයව ගණන. අවයව ගණන කීයක් තියෙනවද මේකේ? දෙකක් තියෙනවා. මේ දෙකක් තියෙන එකයි දෙකයි. එහෙනම් මේක ලියන්නේ කොහොමද අපි? n වල වර්ගය කියන්නේ කවුද? දෙකේ වර්ගය. දෙකේ දෙවෙනි බලය. දෙකේ දෙවෙනි බලය කියන්නේ කවුද දුවේ පුතේ? දෙක ගුණ කිරීම දෙක. ඒ කියන්නේ කීයද? 4යි. එහෙනම් මෙන්න මේ උපකුලක මේ කුලකයට ලියන්න පුළුවන් උපකුලක කීයක් තියෙනවද? 4යි. මම දැන් මේක කොහොමද එන්නේ කියලා විස්තර කරන්න. එකක් තමයි මේ අවයව මෙන්න එක උපකුලකයක්. වෙන් කරලා දක්වනවා.
1 වෙනම ලියනවා. ආපහු ලියන්න පුළුවන් මොකද්ද? 2 වෙනම ලියනවා. මෙන්න උපකුලක 2ක්. මතක තියාගන්න ඕනම කුලකයක උපකුලකයක් තමයි එම කුලකයේ අභිශූන්‍ය කුලකයක්. මෙන්න මෙහෙම ලියුවා. නේ? අවයව කිසිවක් නැහැ. ඕනම කුලකයක උපකුලකයක් තමයි එම කුලකයේ අභිශූන්‍ය කුලකය. දැන් මේකට කියන්න පුළුවන් මේ 1 සිට 2 දක්වා සංඛ්‍යාවල 4 ගුණාකාර තියෙනවද? නැහැ. 1ක් 2ක් අතර 5 ගුණාකාර තියෙනවද? නැහැ. එහෙනම් අභිශූන්‍ය කුලකයක් මේ කුලකයේ උපකුලකයක්. ඒ වගේම මෙන්න මේ කුලකය එම කුලකය මේ කියන්නේ සම කුලකයක් ඒකේ උපකුලකයක් වෙනවා. සම කුලකයක් උපකුලකයක් වෙනවා. පැහැදිලි කියලාද? right. එහෙනම් මේක උපකුලක කීයක් වෙනවද? 1යි 2යි 3යි 4යි. මේක මතක තියාගත්තාම කුලකයක් දැක්කාම උපකුලක කීයක් තියෙනවද කියලා හොයාගන්න පුළුවන්. හැබැයි ඒකෙන් දෙකක් ආරම්භයේදීම ඔබ දන්නවා. කවුද? අභිශූන්‍ය කුලකය එම කුලකයම ඒ කියන්නේ සම කුලකයක්. ඒගොල්ලෝ උපකුලක. ඉදිරි ටික තමයි ඔබ ලියන්නේ. දැන් මේ විතරම තව උදාහරණයක් ගන්නම් තව පොඩ්ඩක් පැහැදිලි කරන්න. මේ උපකුලක අවස්ථාව වැදගත් ගන්න. ඔන්න මම හිතනවා A B C කියලා අවයව තියෙනවා. ඒ කුලකේ. දැන් මෙයාගේ උපකුලක ගණන හොයාගන්නේ කොහොමද අපි? n වර්ගයේ. කෙටි කරන්නේ ඈ. ඒතර අවයවනේ n කියන්නේ අවයව. 1යි 2යි 3යි. n කියන්නේ අවයව ගන්න. එතකොට අපි මේක ලියන්නේ කොහොමද? 3 කීවෙනි බලය? දෙවනි බලය. එහෙනම් 3 දෙවනි බලය කියන්නේ මොකද්ද දුවේ පුතේ? 3 ගුණ කිරීම 3. එහෙනම් උපකුලක කීයක් තියෙනවද? 9ක් තියෙනවා. 3 × 3 9ක්. මේ බලන්න ලියුවොත් එහෙම මම මේ එකක් දෙයක් ලියන්නම්. A වෙනම ලියත හැකි. B වෙනම ලියත හැකි. ඔයගොල්ලෝ ලියා ගන්න ඕන පස්සේ. C වෙනම ලියත හැකි. හරි? තව අපි දන්නවනේ අභිශූන්‍ය කුලකයක් තියෙනවා. කවුරුත් නැති කුලකයක්. අවයව. A කුලකයක් තියෙනවා. එම කුලකයක් කවුද? A B C. ඔන්න ඔයගොල්ලෝ තව 1යි 2යි 3යි 4යි 5යි තව 4ක් ලියන්න ඕන. A B කියලා එකක් ලියත හැකි. හරි? A C කියලා තව එකක් ලියත හැකි. හැදෙන්නේ කියලාද? B C කියලා තව එකක් ලියත හැකි. ඔන්න ඔහොම කීයක් ලියන්න ඕනද අපි උපකුලක? 9ක් ලියන්න ඕන. අභ්‍යාසයක් විදියට කරලා බලන්න. උපකුලක කීයක් තියෙනවද? එහෙනම් අවයව 3යි නම් 3 වර්ගය 9යි. අද දුවේ පුතේ. right. දැන් එතකොට බලන්න මතක තියාගන්න ඕගොල්ලෝ මේ කොටස් ටිකට අවශ්‍ය පෙළ පොතේ අභ්‍යාස කරන්න දුවේ. right මේකට අදාළ දේවල් ටික ඇත්තටම මම කරා. නමුත් මම චූටි අභ්‍යාසයක් ඕගොල්ලන්ට ඉදිරිපත් කරන්නම්. තව වැඩි දුර මේක අඳුර ගන්න. හරි? නැත්නම් ටිකක් මට මදිකමක් වගේ දැනෙනවා කරපු දෙේ. මෙන්න වෙනසක්. මේක සම්මත කුල. මම අර මට පුරුදු කුලක දෙක නම් කරනවා. දැන් කටට চিරාත් කාලයක් උගන්වලා මතක දෙක. AB. හරිද? මම මෙතන ලියනවා 4 8. මේක 6 12. හරි? මේක 9 15. මේක 2 1. නිකවට වෙන්නේ. right. දැන් ඕගොල්ලන්ට සර්වත්‍ර කුලකයේ අවයව ලියන්න කිව්වොත්. සර්වත්‍ර කුලකයේ අවයව ලියන්න කිව්වොත් පළවෙනි කොටස හැදෙන්න. මම මේ විස්තර කරන්නේ. හොඳේ? මේ කොටුව ඇතුලේ තියෙන ඔක්කොම ලියන්න ඕන. 1 2 4 6 8 9 12 15. මේක ඇතුලේ තියෙන ඔක්කොම සර්වත්‍ර කුලකයේ අවයව ලියන්න. පැහැදිලිනේ? හොඳයි. ඔයගොල්ලන්ට කිව්වොත් එහෙම ප්‍රශ්නයක් විදියට A ඡේදනය B ලියන්න කියලා. මම මෙතන ලියන්නම්. A ඡේදනය B මොනවද? A ටත් අයිති B ටත් අයිති අවයව කවුද? 6 අනිත් එක කවුද? 12. 6 12. A ටත් අයිති B ටත් අයිති. සගල වරන් ඇතුලේ ලියන්න. හරිනේ? ඊළඟ තුන්වෙනි කොටසේ දුවේ පුතේ ඔයගොල්ලන්ට කිව්වොත් එහෙම A මේලේ B ලියන්න කියලා. මොකක්ද අපි ලියන්නේ? මේ කුලක දෙක තුල තියෙන ඔක්කොම මේක ලියන්න.
හැබැයි මේ එළියේ තියෙන අය යන්නේ නැහැ. කවුද කුලක දෙක තුල තියෙන ඔක්කොම අය? 4 6 8 9 12 15 මේ ටික ඔක්කොම ලියන්න. ක්‍රමාදාලා ලියන්න. පැහැදිලි? ක්‍රමාදාලා ලියන්න. මොකද මම එහෙම කිව්වේ පටලව ගන්න එපා. සර්වත්ව කුල කෙනම ඔක්කොම මේලේ කියවම් කුලක දෙක තුල තියෙන හමු වෙන ඔක්කොම. පටලව ගන්න එපා. හරිනේ? තව පුතේ අපිට මේ දැන් පොඩක් වැඩි වැඩක් දාලා මෙන්න මෙහෙම කිව්වොත් එන්නේ ඡේදනේ වේලියන්. මොකද්ද මේ? අපි අර අනේකත්වයේ කිව්වේ. සිම්පල් එන්ඩන් මොකද කියවන්නේ? මෙන්න මේ මනුස්සයාගේ අවයව ගන්න. A ඡේදනේ B අවයව ගන්න. ඔව්. කීයක් තියෙනවද? 1යි 2යි. එහෙනම් එන්නේ ඡේදනේ B සමානයි 2යි. හරිනේ? එන්නේ ඡේදනේ B සමානයි 2යි. අපිට ප්‍රශ්නේ දිග්ගස්සන ඕන පස්වෙනි කොට මේක හතරවෙනි කොටස. එන්නේ ඡේදය. අපිට කියන එන්නේ මේලේ B ලියන්න. ඔන්න පුළුවන් ළමෙන් නම් කියන්න. කීයක් තියෙනවද? මේලේ අවයව ගන්න. මේ කුලක දෙක තුල හමු වෙන අවයව ගන්න. 1යි 2යි 3යි 4යි 5යි 6යි. එතෙන්දී අපිට සංගල වරහන් නියම අවශ්‍ය වෙන්නේ නැහැ. අවයව ගණන කීයද? 6යි. රයිට්? ඔන්න මේ පෙළ පොත් දෙකට අවශ්‍ය සිද්ධාන්ත කොටස් ටික මම කරා. මුල සිට අග වීඩියෝ එක නරඹන්න, මැදින් පන්නන්න එපා. අභ්‍යාස ටික සම්පූර්ණ කළේ. ඒ වගේම දුවේ පුතේ ඔබ තාමත් අපිට එක සම්බන්ධ වෙලා නැත්නම් එන්න අපේ YouTube එකට අපිව subscribe කරන්න. ඒ වගේම ලංකා පුරා විෂයයේ තියෙන දායකවරු දරුවන්ට මම ආරාධනා කරන්න කැමතියි. අර මුලින් කිව්වා වගේම අපි online classes කරනවා නොමිලේ ගණිතේ 6 සිට 11 දක්වාම අපි අර ආරම්භක ටෙලිෆෝන් නම්බරයට WhatsApp message එකක් දෙන්න. එතකොට ඔබට පුළුවන් අපිත් එක්ක දිගටම රැඳිලා ඔබේ මේ දුෂ්කර කාලවකවානුවේදී අපිත් එක්ක එකතු වෙලා ඔබේ පාඩම් ටික සම්පූර්ණ කරගන්න. right? සුබ දවසක් ඔබට.